ධර්මානුශාසනාව පින්වතුනි මම ගිය දේශනයේදී මිලින්ද ප්‍රශ්නයේදී මේ සිත සම්බන්ධව විග්‍රහයක් කරන්නට යෙදුනා. ඒ සම්බන්ධව ගැටලු කීපයක් ඇති වෙලා තියෙනවා. ඒ ගැටලු අතරත මගෙන් අහනවා මේ විඥාණය නින්දෙදී සිරුරින් පිටව යනවද කියන ප්‍රශ්නය. ඒ වගේම සල්ලේ කර්මයකදී තමා දෙස බලා සිටීමට හැකි වූ බවට කෙරෙන ප්‍රකාශ නිවැරදිද කියලා මගෙන් ඒ ප්‍රශ්නය යොමු කරලා තියෙනවා ගිය දේශනයට සම්බන්ධයි. මෙහිදී විඥාණය නින්දෙදී සිරුරින් පිට වෙනවාද කියන ප්‍රශ්නය. නින්දෙදී විඥාණය සිරුරින් පිට වෙනවා. ඒක එහෙමයි. ඔව් ඒකට ප්‍රශ්න උත්තරය. මේ ගැන විග්‍රහයක් කරනවා නම් විඥාණය නින්දෙදී පිට වෙන්නේ කොහොමද? ඒක කොහොමද අපි විග්‍රහ කරගන්නේ? ඒක බුදුදහමට සම්බන්ධද? පින්වතුනි විඥාණය යනු රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ හතරෙන් යුක්තවමයි විඥානය පවතින්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන. මේක තමයි පංචස්කන්ධය කියන්නේ. ඔයත් දන්නවනේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා විඥානයේ කිසිම දවසක කිසිම මොහොතක අර කියන ස්කන්ධ හතරෙන් පරිබාහිරව තනියම හුදකලාව පවතින්නේ නැහැ කියලා. විඥාන පංච උපාදානස්කන්ධ සංයුතියම පවතින්නේ එකටමයි. එළියට ගියත් එකටමයි යන්නේ. ඇතුළත සිටියත් එකටමයි ඉන්නේ. විඥානයේ යම් කිසි විටක සිරුරෙන් ඉවතට යනවාද ඒ යන මොහොතේදී විඥානයේ පවතින්නේ අර ස්කන්ධ ධාතු හතරත් එක්කමයි. විඥානියත් මේ ධර්මතා හතරත් එකටමයි පවතින්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥානං මාතු කුච්චින් ඔක්කමිස්සති කියලා. විඥාණය මව් කුසට බැස ගන්නවා කියලා දේශනා කරනවා. එතකොට විඥානයේ මව් කුසට බැස ගන්නවා කියනකොටම ඒ විඥානේ කොහේ ඉඳන්ද මව් කුසට එන්න ඕනේ? බාහිර ඉඳන් නේද? පිටත තියෙනවා. පිටත තියෙන්න පුළුවන්. මේකෙන් අපිට ස්ථිර වෙනවා. ඊළඟට උන්වහන්සේ වැදගත් වචනයක් කියනවා මාතු කුච්චින් ඔක්කමිත්වා නික්කමිස්සති. අන්න වැදගත් අවස්ථාව. මව් කුසට බැසගෙන නැවත නික්කමිස්සති නික්මෙනවා. දැන් තේරෙන්න ඕන විඥාණය මව් කුසින් ඉවත් වෙනවා. එතකොට ඒ විඥාණය ඉවත් වෙන්නේ ශරීරයත් එක්කද නැත්නම් විඥාණය විතරක්මද? විඥාණය විතරයි. මව් කුසේ අර දරුවා ඉන්නවනේ. දරුවා ඉන්නවා. එතකොට එතනින් අපිට තේරෙනවා විඥාණය ඇතුළටත් එනවා නැවතයි පිටතත් යනවා. අපි දන්නවා පුංචි දරුවෝ මේ ඉපදිච්ච ගමන් දරුවන්ගේ ශරීරයෙන් සමහර විටක මේ විඥාණය ඉවත් වෙලා යනවා. ඉවත් වෙනකොට තව විඥානයක් ඇතුළට එනවා. අපි දන්නේ නැහැ. අපි හිතන්නේ මේ එකම දරුවා එකම විඥානය කියලා. සමහර විට ඒක සිදු වෙන බුලන් අහඹු සිදුවීම් ඒවා. මේක 100ට එකක් දෙකක් වගේ සිදුවෙන ඒවා. ওই විඥානය කියන එක ශරීරය තුල ස්ථාවර වෙන්නේ යම්කිසි කාලයකදී. මව් කුසේදී ඕකේ හිට මෙහෙට ගමන් කරනවා. එහෙට මෙහෙට ගමන් කරනවා. තමාර ඔයත් දැකලා ඇති මව්වරු දරුවන් මෙලොවට බිහි කරනකොට සමහර විට බිහි කරන දවසේදී බිහි කරපු දරුවා ජීවි
මැරිච්ච දරුවෝ බිහි කරනවානේ. නමුත් ඒ බිහිවන දවසේ අවසාන මව් කුස තුල ඉන්න අවසාන මොහොත දක්වාම වෛද්‍යවරු බැලුවොත් ඒ දරුවා ඉඳලා තියෙනවානේ. විඥානේ තිබිලා තියෙනවා. පණ ඇති දරුවෙක්. ඔව් බිහි වෙනකොට සමහර විට නලල. අන්න ඒත් මොකද්ද වෙලා තියෙන්නේ? විඥාණය දරුවාගෙන් ඉවත් වෙලා ගිහිල්ලා. එහෙනම් විඥාණය ඉවත ඉන්න පුළුවන් කියන එක අපිට එකෙන් ඔප්පු වෙනවා. එතකොට මේ විඥාණය නින්දේදී සිරුරෙන් ඉවත් වෙනවාද කියන එක. විඥානයේ නින්දේදී සිරුරෙන් ඉවත් වෙනවා. ඒක කොහොමද වෙන්නේ? දැන් අපි කියනවා නේද නින්දට ගියාට පස්සේ අපි සමහර විට ජීවිතයේ කිසිම දවසක නොදැක්ක යම් දේවල් දකිනවා. අපි සිහින දකිනවා කියලා කියනවා. තද නින්දෙදී අපි සිහින දකිනවා. සිහිනේ දැකලා අවදි වුණාට පස්සේ අපි කල්පනා කරනවා මම කවමදාක්වත් මේ කියන දේවල් මගේ ජීවිත කාලය තුල අත්දකලා නැහැ. කිසිම දවසක මට මෙහෙම දේවල් මුණ ගැසිලත් නැහැ මගේ මේ ජීවිතය තුල. නමුත් මම එවැනි දෙයක් දැක්කා. ඒ කොහොමද වෙලා තියෙන්නේ? අපේ විඥාණය ශරීරයෙන් ඉවත් වෙනවා. ඉවත් වෙලා මේ ලෝකයේ මේ විශ්වයේ සැරිසරනවා. සැරිසරලා නැවත මේ ශරීරය තුලට එනවා. එතකොට විද්‍යාවෙන් කියනවා ඒ විඥාණය ඉවතට යන විඥාණය සහ මේ භෞතික ශරීරය බැඳිලා තියෙන යම්කිසි බලයක් තියෙනවා. ඒකට කියනවා සිල්වර් කෝඩ් කියලා. ඉංග්‍රීසියෙන් කියනවා. සිල්වර් කෝඩ් එකකින් බැඳිලා තියෙනවා කියලා කියනවා. ඒකෙන් තමයි විඥාණයයි මේ සිරුරයි බැඳිලා තියෙන්නේ. ඒ නිසා විඥාණයට ඕනතරම් දුර ගමන් කරලා නැවත එන්න පුළුවන් ශරීරය. සමහර අවස්ථාවල අපි කියනවා නේද කිසිම ලෙඩක් නැතුව කිසිම ශාරීරික ආබාධයක් නැතුව ඉතාමත් නිරෝගී සම්පන්න මිනිස්සෙක් නින්දට ගියාට පස්සේ උදේ බලනකොට මිය ගිහින්. අපි කියනවා නින්දෙන්ම මිය ගිහිල්ලා කියලා. විතක ඒ වීමට පුළුවන් කොහොමද? නින්දේදී ඉවත්ව ගියපු විඥානය දැඩි නින්දේදී ඉවත්ව ගියපු විඥානය නොදැනුවත්වම අතරමං වීමකටද සිදු වෙන්න පුළුවන්. භෞතික ශරීරයේ සහ විඥානයේ අතරත බැඳීම යම් කිසි විදියකින් කැඩුනොත් විඥාණයට මොකද වෙන්නේ? විඥාණය අතරමං වීමක් වෙනවා. එතකොට අපි කියනවා නින්දේදී මිය ගියා කියලා. ඒක එහෙම වෙන්නේ නැහැ. අහඹු සිදුවීම. උනොත් අහඹු. එහෙම වෙන්නේ නැහැ. එතකොට එහෙම විය හැකියි. ශල්‍ය කර්මයකදී මේ විඥානයේ ශරීරයෙන් ඉවතට ගිහින් මේ ශල්‍ය කර්මයේ කරන ආකාරයේ දෙස ඒ විඥානේ නැතයි තනත්තා බලා සිටියා කියලා බොහෝ කතා අපිට අහන්න ලැබිලා තියෙනවා ආසියාවෙන් බටහිර රටවලින් බොහෝ තැන්වලින්. එය එසේමයි. එය එසේ වෙනවා. හේතුව තමයි අර මම කියපු මුලින් කියපු කාරණා මත පදනම් වෙලා එහෙම වෙනවා. ඒක අද ඔප්පු වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේත් ඒක පෙන්නලා දීලා තියෙනවා. අපේ මේ ශරීරයෙන් විඥානේ ඉවත් වෙලා යන්න පුළුවන්, ඉවත් වී ඉන්න පුළුවන්. ඔබ දන්නවාද අපේ ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ විඥානේ විතක නැවතත් ගන්ධබ්බ නැත්තම් විඥානික සත්වයින් නැත්නම් විඥාන නොයෙකුත් විඥාන මේ ශරීරයට ඇතුල් වීමට බලාගෙන ඉන්නවා. නමුත් අපි අපේ විඥානයත් එක්ක මේ භෞතික ශරීරය බැඳිලා තියෙනවා. ඒ බැඳීම නිසා තව කෙනෙකුට මේ ශරීරයට ඇතුල් වෙන්න බෑ. ඔබ අහලා තියෙනවද? ඔය එඩ්ගා කේසි වගේ අය ලියන ලද පොත්වල සඳහන් වෙනවා මැරිච්ච පුද්ගලයා සුළු මොහොතකින් එහෙම නැත්තම් විනාඩි කිහිපයක් ඇතුළත නැගිටින්නේ වෙනත් තැනැත්තෙක් හැටියට.
මිය ගියපු අය එවැනි කතා බොහෝ තියෙනවා. ඔයත් ඒ පොත්පත් කියවලා තියෙනවා නම් දැනගන්න පුළුවන්. මිය ගියපු තනත්තා නැගිටින්නේ තවත් වෙන කෙනෙක් හැටියටයි. අපි කියමු ජෝන් කියන පුද්ගලයා මිය ගියාට පස්සේ නැගිටින්නේ ඒබ්‍රහම් කියන වෙන කවුරු හරි කෙනෙක් විදිහට. හැබැයි ඒ කියන පුද්ගලයා මේ රටේ කෙනෙකුත් නෙමෙයි. සමහර විට ඕස්ට්‍රේලියාව කෙනෙක් වෙන්න පුළුවන්. නිව්සීලන්ත නව ශ්‍රීලන්තයේ කෙනෙක් නොවෙන්න පුළුවන්. එසේ වෙන්නේ කොහොමද? අන්න ඒක වෙන්නේ ඔබ දන්නවා මරුණ ගමම්ම ශරීරයේ උෂ්ණත්වය ඉවත් වෙන්නේ නැහැ. විඥානය පංච උපාදානස්කන්ධ සංයුතිය ශරීරයෙන් ඉවත් වුණාට පස්සේ ඒ ෂණයකින්ම ශරීරයේ උෂ්ණත්වය නැති වෙන්නේ නැහැ. උෂ්ණත්වයේ පවතින විට නැවත විඥානයක් ඇතුළු වුවහොත් නැවත ඒ ශරීරයේ ක්‍රියාත්මක කරන්න වෙන්න පටන් ගන්නවා. එහෙමද වෙනවා. ඒ ප්‍රශ්නෙට මම හිතනවා ඊළඟට ප්‍රශ්නයක් අහනවා මේ මියගිය අය දුටු බවට වෙනත් අය ප්‍රකාශ කරන්නේ ඇත්තෙන්ම මියගිය ඥාතීන්ගේ නාම රූපයේද නැතහොත් එක සිතලුවක්ද කියලා. මිය ගියාට පස්සේ කියනව නේද මම ඒ මිය ගියපු කෙනා මම දැක්කා. මගේ සමහර විට මගේ ඥාතියෙක් වෙන්න පුළුවන්. සමහර විට මගේ තාත්තා, සමහර විට මගේ අම්මා නැත්තම් වෙනත් ඥාතියෙක් වෙන්න පුළුවන්. මිය ගියාට පස්සේ කියන ඔන්න මම එක්කෝ දවස් 7කින් පස්සේ මම දැක්කා අන්න අපේ ගේ ළඟ හිටගෙන ඉන්නවා. එහෙම නැත්තම් අපේ වත්ත පහල ඉන්නවා දැක්කා. මේක ඇත්තම එකක්ද? එහෙම නැත්තම් මේක මේ කියන්නේ නාම රූපයේද? එහෙම නැත්තම් වෙන මොකක්ද කියලා. අපිට අර විඥානය කියන තැනට මහපව් යන්න වෙනවා. මම කිව්වා බුදුහාඳුරු දේශනා කළා අපේ මේ ශරීරයෙන් ස්කන්ධ පහක් පිට වෙනවා. ඒ ස්කන්ධ පහ රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම ශරීරයෙන් පිට වුණාට පස්සේ හදවතත් නතර වුණාට පස්සේ ආස්වාස ප්‍රාස්වාස දෙකක් නැති වුණාට පස්සේ ඒ වගේම උෂ්ණත්වයක් නැති වුණාට පස්සේ ඊට පස්සේ අපි කියනවා එයා මරුණා කියලා. දැන් පිට උනේ කවුද? පිට වෙලා තියෙනවා යම් කිසි කෙනෙක් නේ. ඒ කවුද? විඥානය කියපුවාම ඔයාත් විඥානයේ විතරක් හිතන්න එපා. ඒකට මම කිව්වා තව හතරක් අනිවාර්යයෙන්ම එක්කාසු වෙනවමයි කියලා. එතකොට ඒ හතරට අන්තර්ගත වෙනවා රූපයක්. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ පහම තමයි ඉවත් වෙලා යන්නේ ශරීරයෙන්. දැන් අර රූපේකුත් ඉවත් වෙලා යනවා. හොඳට තේරුම් ගන්න. රූපේකුත් ඉවත් වෙලා යනවා මැරෙනකොට. ඒ යන රූපයයි මේ දමලා යන රූපයයි එකක්මද දෙකක්ද? දෙකක් විය යුතුයි. නමුත් දෙකක් වන්නේද නැත. මේ ඉවත් වී යන රූපය දමා යන රූපයම නෙමෙයි. මේ ඉවත් වී යන රූපය දාලා යන මේ භෞතික රූපයම නෙමෙයි. නමුත් භෞතික රූපයේ අනුරුවක්. ඒකට කියනවා අපි මනෝමය කාය ඇස්ට්‍රල් බොඩි කියලා. මේකෙන් වෙනස් වූ එකක් නෙමෙයි. ඕකමනේ නචසෝ නච අඤ්ඤෝ. ඕකම අපිට මේකට සම්බන්ධ කරන්නත් පුළුවන්. වෙන කෙනෙකුත් නෙමෙයි මෙයාමත් නෙමෙයි. මෙයාම නම් ඉතින් මෙතන මේ භෞතික රූපේ තියෙන්න බෑ නේද? අපි ඒකට අවසාන ගෞරව දක්වනවා, පුච්චලා දානවා. එහෙමනම් මේ ශරීරයම නෙමෙයි. මේ ශරීරයෙන් වෙනත් වූ එකකුත් වෙනම කොහෙන්වත් ආවනම් මේකට සම්බන්ධයක් වෙන්න බෑ. වෙනත් එකකුත් නෙමෙයි. මේකේම ප්‍රතිරූපයක් තමයි මනෝමය කාය. මනසින් හදාගත්ත රූපේ තමයි ඔය පංච උපාදානස්කන්ධ සංයුතියත් එක්කම ඉවත් වෙලා යනවා කියලා කිව්වේ. තේරුණාද? තේරුණා නේද? තේරුණේ නැද්ද? නොතේරුණා නම් අහන්න. මොකක් හරි ප්‍රශ්නයක්.
ඒක මෙහෙම ගන්න. දැන් මම කිව්වා අපි මරණය කියන්නේ මොකද්ද? මරණය කියන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහම ඉවත් වෙලා යන එක. ඉවත් වෙලා යනකොට රූපයක් ඉවත් වෙලා යනවා කියනවා නේද? දැන් රූප වේදනා සංඥා සංකාර විඥාන රූපේකුත් ඉවත් වෙනවා. ඒ ඉවත් වෙන රූපේ අපි මෙතන මේ දාලා යන රූපේද? දැන් ඔයාලා අවසාන ගෞරව කරන්නේ මිනි පෙට්ටියක දාලා ඒ රූපේද ඉවත් වෙලා යන්නේ. නැහැ. පැහැදිලිවම නැහැ. එහෙමනම් වෙන රූපයක් වෙන්න ඕන නේද? එහෙමනම් මේ රූපයක් නෙමෙයි. හැබැයි මේ රූපේ අනුරූපයක්. මේකට සමානම එකක්. මොකද වත්ත කෙලවර දැක්කේ මෙයාමනේ. තාත්තා විදිහටම දකින්නවනේ. කඩුවයි කොපුවයි අතර හැඩේ වෙනසක් තියෙනවද? වෙනසක් තියෙනවා නම් දාන්න බැහැනේ අතුලට. වෙනසක් නැහැ, දෙකම එකයි. එතකොට බුදුහාමුදුරු කියන දෙකම එකයි. එක හා සමානයි රූපේ. කාර්යයෙන් වෙනස් වුණාට දෙකම එක හා සමානයි. අන්න ඒ වගේ අපේ මේ ශරීරයෙන් ඉවත් වෙලා යන රූපේට මනෝමය කාය කියනවා. මනෝමය කාය මේ රූපේටම සමානයි. හැබැයි මේ රූපේ නෙමෙයි. මේ රූපේ නිසා සාදා ගන්නා ලද සියුම් වූ සුකුමාල වූ සියුම් වූ ශරීරයක්. මේකට බුදුහාමුදුරු කියන කබලින්කාර බක්කෝ ආහාර. කබලින්කාර ආහාර කඩලා බිඳලා ගොරෝසු ආහාර අනුභව කරන නිසා මේකට කබලින්කාර ශරීරය කියනවා. මේ ශරීරයෙන් පිටත් වූ මේකට සමාන වූ ශරීරයට අපි කියන මනෝමය සංචේතන ආහාර. මනෝමය ශරීරය කියලා කියනවා. සමානයි. එතකොට අන්නේ මනෝමය ශරීරය තමයි අර පෙනෙන්නේ. කෙනෙකුට අහන්න පුළුවන් ඒ මනෝමය ශරීරයට පුළුවන් ද අනිත් අයට පෙනෙන විදිහට පෙනී සිටින්න කියලා. නාම ධර්මයකට පුළුවන් ද අපිට පෙනී සිටින්න? පුළුවන්. හැබැයි ඒක ඒ තනත්තාගේ ඒ මනෝමය ශක්තියේ තියෙන හැකියාව මතයි. දැන් බුදුහාඳුරු ළඟට එක්තරා දෙවියෙක් එනවා. ඒ දෙවියා උඩින් පහළ වෙන්නේ. පහළ වෙලා බුදුහාඳුරන්ගේ විහාරයේ දොරකොඩ ඉස්සරහා බිම හිට ගන්න හදනවා. කිසිම කෙනෙකුට පේන්නේ නැහැ. හිට ගන්න හදනවා. හිට ගන්න හදන හැම මොහොතකම මේ පොළවටම කිඳා බහැලා යනවා. කිඳා බහැලා යනවා. මේක බුදුහාඳුරු බලන් හිටියා. බුදුහාඳුරු ඒ අවස්ථාවේදී උපදේශයක් දෙනවා මෙයාට. ඔය සියුම් වූ සුකුමාල වූ ශරීරය ඝන කරගන්න ඒ தത്വයට පත් කරගෙන මේ පොළවේ පටවිය තුල හිට ගන්න. ඒ එහෙම පත් කරගත්තට පස්සේ හිට ගත්තා. එහෙනම් අපිට පැහැදිලිවම තේරෙනවා යම් කිසි ශක්තියක් තියෙන විඥාන ශක්තිවලට තමන්ට තමන්ගේ අයට පෙනී හිටීමට පුළුවන් විදිහට ශරීරේ නැත්තම් අර මනෝමය සියුම් ශරීරය සකස් කරගන්න පුළුවන් කියලා. ඉතින් දැන් එහෙමනම් ඔය කියන මේ පෙනී සිටින්නේ නාම රූපේද නැතෝ සිතලුවක්. මේක සිතලුවක් නෙමේ. ඒක ඇත්තටම නාම ධර්මයක් තමයි විඥානය කියන්නේ. ඒ සියල්ලම නාම ධර්ම තමයි. නාම ධර්ම වලට පෙනී හිටින්න පුළුවන් ඒ ශක්තිය අනුව. ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න. මේක ධර්ම සාකච්ඡාවක් පරදත්තූප ජීවී කියන ප්‍රේත කොට්ටාසය. පර කියන්නේ වෙනස් අන්‍ය. දත්ත කියන්නේ දෙන. උපජීවීයට අනුව ජීවත් වෙන අය. ඒ අයට විතරයි කියනවා අපේ අට කතාවල එන ඒ අයට විතරයි පින් අනුමෝදන් වෙන්න පුළුවන්. ඒ නිසාම තමයි පරදත්ත උපජීවී අනුන්ගේ යැපෙන පිරිසක්. පින් දීලා අනුන්ගෙන් පින් අරගෙන යැපෙන පිරිසක්. පරදත්ත උපජීවී කියන කොට්ටාසය සමහර විටක අපට පේනවා, සමහර විටක පේන්නේ නැහැ. සිහිනය තුලින් අපට සමහර විට පේන්න පුළුවන්. ඒක අපි දන්නවා සිහිනය කියන එක සමහර විට අපි අත්දකපු දෙයක් දකිනවා. සමහර විට මේ අපි කියනවා ආයුර්වේදයට අනුව කියනවා වාපිත්සෙම් කිපීම නිසා යම් කිසි ශරීරයේ ඇතිවීම නිසා ඇතිවෙනවා යම් සිහින දකින්න කියලා. ඒකත් වෙන්න පුළුවන්. ඊළඟට කියනවා
විඥානයේ පරිබාහිර පිටතට ගිහිල්ලා අත්දකපු දේවල් අපි දකිනවා සිහිනේ හැටියට. එහෙමත් නැත්තම් තමන්ට සිටින ඉෂ්ඨකාමී දෙවියෙක් කියලා ඉන්නවා. ඉෂ්ඨකාමී නැත්තම් අපි කියන ඉටු දෙවියා කියලා. එහෙම කියනකොට ඒ අත්තන්ද තමන්ට වෙන්න තියෙන කරදරයක් එහෙම නැත්තම් යම් දෙයක් පෙන්වුම් කරන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් ටෙලිපති කියන ක්‍රමයක් අද විද්‍යාවෙන් කතා කරනවා. එහෙම සම්බන්ධතාවයක් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් මිය ගියපු ඥාතියෙකුට පුළුවන්කම තියෙනවා සිහිනය තුලින් හෝ සැබෑවම හෝ තමා ඉදිරියේ පෙනී සිටින්න පුළුවන්කම තියෙනවා පින් බලාපොරොත්තුෙන් හරි නැතුව. ඒක අහඹු සිදුවීම් එහෙම වෙන්නේ නැහැ 100%ම කර්මානුරූපව තමයි ඒවා බලපාන්නේ. ඉතින් ඒ නිසා ඒතේ පරදත්ත උපජීවී කියන ප්‍රේත කොට්ටාසේ වෙන්න එහෙම පෙනී හිටින්න ඒ වගේ අවස්ථාවල ඉන්න පුළුවන්. උදාහරණයක් දැන් බලන්න ජීවක පඬිවරයා කියන්නේ බුදුහාඳුරන්ගේ වෛද්‍යවරයානේ. ජීවක පඬිවරයා කරපු ශල්‍ය කර්ම දැන් අද කතා කරනවා වෛද්‍ය විද්‍යාවේ මේ බටහිර ක්‍රමෙන් තමයි මේ ශල්‍ය කර්ම ඔක්කොම කළේ කියලා. නමුත් බලන්නකො බේසජ්ජක්ඛන්දකේ අරගෙන ජීවක වෛද්‍යවරයා කරලා තියෙන ශල්‍ය කර්මය මොන වගේවද කියලා. ඇයි උදේනි රජුරවන්ට නේද ශල්‍ය කර්මය කරලා හිටන් ජීවක වෛද්‍යවරයා පැනලා ගියා. ඇයි අනිවාර්යයෙන්ම මේ බෙහෙත දුන්නාට පස්සේ මේ රජතුමාට වේදනාවක් ඇති වෙලා යම්කිසි දෙයක් වෙනවා. නමුත් ඒකෙන් සුව වෙනවා. රජතුමාට පොරොන්දු වුණා මම මේක කරන්නේ නැහැ එහෙම වේදනාවක් ඇති වෙන. නමුත් මේක කළොත් වේදනාවද මෙයා ඒක කරලා වේගයෙන්ම පැනලා ගියා. හිටියොත් මරණවනේ. නමුත් ගිහිල්ලා රාජමාලිගාවට එනකොට මෙයාගේ ලොඩේ සුව වෙනවා. ලොකු උදරේ පළලා හිටන් ඇතුළත ඔපරේෂන් කරන ආකාරය ඉතාමත් ලස්සනට තියෙනවා බේසජ්ජක්ඛන්දකේ. එක කාන්තාවක් කැලේට ගිහිල්ලා දර කඩාගෙන දර මිටිය බැඳගෙන ඔළුවේ තියාන එනකොට ජීවක වෛද්‍යවරයා යනවා බෙහෙත් හොයන්න කැලේට යනකොට අර කාන්තාවගේ මුළු ඇතුළත ශරීරෙම පේනවා අස්ථි පද්ධතියම. ජීවක වෛද්‍යවරයා කල්පනා කරා මේක වෙන්න හේතුවක් තියෙන්න ඕන. වහාම කාන්තාව ගාවට ගිහලා ධර්මිටිය බිමින් තියන්න කිව්වට පස්සේ පේන්නේ නැහැ. වහාම ධර්මිටිය ලේලා බලනකොට බෙහෙත් දර කැබැල්ලා නිසා තමයි මේ පේන්නේ. ඒකෙන් එතුමා මේ අර රෝග ඔපරේෂන් කරන ඒවායිම සිද්ධ කරා කියන එක සඳහන් වෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපේ ශාස්ත්‍රයේ තියෙනවා. අන්න ඒ නිසා අපිට තව කරුණක් තියෙන දැන් මේ ලෝකේ ඕනම භෞතික දෙයක් අපේ පීවිය හැට පේන්න නම් ඒකට ආලෝකය වැටෙන්න ඕනේ. වැටෙන්න අපිට පේන්නේ නැහැ. ඒ කියන්නේ භෞතික දෙයක්. දැන් ඔය ප්‍රේතෙක් අපිට පේනවා නම් නැත්නම් ඔය ඥාතියෙක් මියගේ ඥාතියෙක් පේනවා නම් ඒ ඥාතිය මතට ආලෝකයක් මොකක්ද වැටෙන්න බෑ අපිට පේන්නේ. නෑ ඒක භෞතික වස්තුවත් එක්ක සම්බන්ධ වෙන දෙයක් ආලෝකය. නමුත් මේක නාම ධර්මයක්. දැන් මේ අපි ඒක බලන්නේ නාම ධර්මයක් හැටියට. දැන් ප්‍රේත කියපුවාම ඒක භෞතික ශරීරයක් හැටියට අපිට පේන්නේ නැහැ. ඒක නාම ධර්මයක්. දැන් මා කිව්වේ ඒ නාම ධර්මය අපිට දැක ගන්න පුළුවන් යම්කිසි ශක්තියකින්. දැන් රහතන් වහන්සේලා ප්‍රේතයෝ දකින්නවා, ප්‍රේත ලෝකේ දකින්නවා, දෙවියෝ දකින්නවා. ඒ අය දකින්නේ ආලෝකයක් වැටීම නිසා නෙවෙයි. අර රහතන් වහන්සේගේ චිත්ත ශක්තියේ තියෙන ප්‍රබලත්වය නිසා ඒ දකින්නේ. ඒක ඒ සිත දියුණු කරපු කෙනාට එවැනි ආලෝකයක් ඕනේ නැහැ. අන්ධකාරයත් එයාට පේනවා. අන්ධකාරයත් එයාට පේනවා. ආලෝකයක් පේනවා. ඒක සිතේ පරිවර්තන. දැන් බලන්න පේනවා කියලා කියන්නේ සිතටයි. ඇහැට නෙමෙයි පේන්නේ. ඇහෙනවා කියලා කියන්නේ සිතටයි. ඇහෙන්නේ කනට නෙමෙයි. ඒක තේරුම් ගන්න. ඇහැ වනාහි උපකරණාර්ථයෙන් ගන්න ద్వාරයක් විතරයි. ඇහැ අවශ්‍ය වෙන්නේ අර රූපේ උරා ගැනීමට විතරයි. ඇහෙන් රූපේ උරාගත්තට පස්සේ ඒ ඉන්ද්‍රියන් හරහා මොළය හා සිතට සම්බන්ධ වෙලා සිත තුල තමයි දකින්නේ. දැන් ඇහැ කියන එක මිය ගියපු කෙනාට තියෙනව නේද? කන කියන එක මිය ගියපු කෙනාට තියෙනවා. ඒක කිසිම වෙනසක් වෙලා නැහැනේ. ඇහැ අන්ධ වෙලත් නැහැ. කනේ අවශ්‍ය කරන කර්ණිකා බෙර ඔක්කොම තියෙනවනේ. මිය ගියපු කෙනාට සිත නැතුව ගියා. දැන් එහෙමනම් එයාට පේනවද? එයාට ඇහෙනවද? එහෙමනම් මේ ඔක්කොම ඇහිලා පෙනිලා තියෙන්නේ කොහාටද?
සිතටයි. මේ සිතට ආලෝකීය අන්ධකාරය අවශ්‍ය නැහැ සිත දියුණු කරපු කෙනා. ඇත්තටම කියනවා නම් මේ කියන ලෝකයේ ඇවිල්ලා චිත්ත පෙරලියක අවස්ථාවක්. ඒ කියන්නේ විඥාන මාත්‍රයක් සිතින් මවාගත්ත දෙයක් ලෝකය කියලා කියන්නේ. ඒ පැත්තට මම වැඩියෙන් යන්නේ නැහැ. ඒක පරමාර්ථ ධර්මයයි. ලෝකේ වනාහි සිතින් මවාගත්ත දෙයක්. නිවන කියන්නේ සිතේ පෙරලියක් පරිවර්තනයක්. සංසාරය කියන්නේ සිතේ පරිවර්තනයක්. අපේ සිත පෙරලිලා තියෙන පුංචි උදාහරණයක් ගන්නවා නම් කාසියක මුහුණ මොකක්ද ඒකට කියන්නේ? හෙඩ් ඇන්ඩ් ටේල් කියනවා. හෙඩ් එක අපි ගත්තොත් එම නිවන පැත්තට, ටේල් එක අපි ගත්තොත් සංසාරයේ පැත්තට, ඒක පෙරලිච්ච පැත්ත අපි කියනවා නිවන හෝ සංසාරය කියලා. ටේල් එක පෙරලිලා තියෙනවා නම් අපි කියනවා සංසාරය කියලා, හෙඩ් පැත්ත පෙරලිලා තියෙනවා නම් අපි කියනවා නිවන කියලා. මේ සිතත් නිවන මේ සිතේ පරිවර්තනය අනුව තමයි නිවන සංසාරයේ බෙදෙන්නේ. අපි දැනට පෙරලිලා ඉන්නේ අපේ සිත පෙරලිලා තියෙන සංසාරයට. එහෙමනම් ඉතින් මේ සිත නිවන පැත්තට පෙරළුණාට පස්සේ මේ ඔක්කොම එයා තේරුම් ගන්නවා චිත්ත මාත්‍රයක් විතරයි. සිතින් මවාගත්ත දෙයක් විතරයි. ඔක්කොම වෙලා තියෙන්නේ සිතේ රූප ගොඩක් විතරයි. සිතේ රූප ගොඩක් විතරයි. ලෝකේ කියන්නේ සියලුම දේ කියන්නේ. ඒ සිතෙන් මවාගත්ත රූප ගොඩ අපි දැනගත්තොත් යථා ආකාරයෙන්ම මේක මා විසින් මවා ගන්නා ලද ලෝකයක්, මේක සැබෑවටම සිහිනයක් විදිහට හිතුවොත් එයා තමයි මේ සංසාරයෙන් නිදහස් වෙන කෙනා. ඒ කියන්නේ ශූන්‍යතාවය. ශූන්‍යතාවයට හරියටම ආවොත් එයා තමයි මේ සංසාරයෙන් නිදහස් වෙච්ච කෙනා. සිත පෙරළුනේ පැත්ත තමයි අපි කියන්නේ නිවන කියලා. සිත පෙරළුන අනිත් පැත්තට පෙරළුන අපි සසර කියනවා. මේ චිත්ත පරිවර්තනයක් කරගන්න තියෙන්නේ. අපි බුදුහාමුදුරු දේශනා කරනවා අර චිත්ත විපල්ලාස කියලා වචන. චිත්ත විපල්ලාස කියන්නේ මොකද්ද? අන්නාව වචනේ. විපල්ලාස සූත්‍රයේ බුදුහාමුදුරුගේ චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස. චිත්තයේ විපලිසර භාවය, දැකීමේ විපලිසර භාවය තමයි ලෝකය හා සත්වයා කියන්නේ. සිතේ විපලිසර භාවය, සිතේ පරිවර්තනය. ශූන්‍යතාවය හරියට අවබෝධ කරගන්න පුළුවන් නම් මේ ඔක්කොම සිතෙන් කරපු සෙල්ලම් ගොඩක් විතරයි. මිරිඟුව යම්සේද, මිරිඟුව කියන එක අපි හිතින් හිතාගෙන ඉන්නේ කොහොමද? ඇත්තටම වතුර කාටවත් ඒක බොරුයි කියන්න බෑ. මෙතන ඉඳන් මම පාරේ ඈත දකිනවා මේ මහා ගිනි රශ්මිය අවුව එනකොට ඈත පේනවා ජලය. ඉතින් කාටද කියන්න පුළුවන් ඒක බොරුයි කියලා? බොරු නෙමෙයි ජලය. දැන් හිත පිළිගත්ත නේද මේ ජලය කියලා? නමුත් ඇත්තට මේ ජලයද එතන තියෙන්නේ? සිතේ මායාවක් නේද? අන්න ඒක තේරුම් ගත්තොත් ලෝකයක් ඒ විදිහට චිත්ත පරිවර්තනයේ නිවන කියන්නේ. මේක ලොකු දෙයක්. එතකොට සිතට තමයි ඔක්කොම පේන්නේ. සිතට තමයි ඔක්කොම පේන්නේ. ඒකට ආලෝකයක් මොකවත් ඕනේ නැහැ. නමුත් අපි කොතරම් භෞතික ලෝකයෙන් මේ සිතට ආලෝකයක් අවශ්‍ය වෙනවා. අපි ඒ තරම්ම සංකල්ප ගොඩක් මවාගෙන තියෙන සංකල්ප. සංඛාර කියලා කියන්නේ පටිච්ච සමුප්පාදේ කර්මයට නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ කිසිම දවසක සංඛාර කියන වචනේ කර්මයට දේශනා කරලා නැහැ. පුඤ්ඤාභි සංඛාරා, අපුඤ්ඤාභි සංඛාරා, නේඤ්ජාභි සංඛාර කියලා අටුවාවේ බුද්ධඝෝසාමතුරු වචන තුනක් පෙන්නනවා. ඒ සංඛාර කියන්නේ කර්මයට නෙමෙයි. සංඛාර කියන වචනේ පාවිච්චි කරන්නේම අපිට පුළුවන්නේම සංකල්ප කියනවා. දැන් බුදුහාඳුරු කියනවා නේද? සබ්බේ සංඛාරා අනිච්චා. සංඛාර කියන වචනේට කර්මය කියලා දුන්නොත් එම සියලුම කර්මය අනිත්‍යයි කියන එක දෙකෙන් කියන්නේ. ඒ වුණොත් අපිට හරි හොඳයිනේ, අපි ප්‍රීනේ. අපිට විපාක දෙන්න කර්මයක් නැහැනේ. එතන කර්මය නෙමෙයි කියන්නේ. කෙනෙකුට කියන්න පුළුවන් මේකට බහුවිධ අර්ථ තියෙනවා කියලා. අන්න සබ්බේ සංඛාරා අනිච්චා කියලා බුදුහාඳුරේ සියලුම සංකල්පනාවෝ අනිත්‍යයි. ඇයි? අපේ සිතේ ඇති කරගත්තා වූ සංකල්ප ගොඩ ඔක්කොම අනිත්‍යයි. ඒ සංකල්ප කියන්නේ මොනවද? ලෝකය.
ලෝකේ නැමැති සංකල්ප ගොඩ. ඇහෙන් ගන්න සංකල්ප, කනෙන් ගන්න සංකල්ප, මේ ඔක්කොම සංකල්ප අනිත්‍යයි කියන එක තමයි බුදුහාඳුරු කිව්වේ කර්ම නෙමෙයි. ඉතින් ඒ නිසා මේ හිතට තමයි හිතට මේ දකින්න පුළුවන්. හිත දියුණු කරගත්ත අයට ඕනම තැනක ඕනම දෙයක් දැක ගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට භෞතිකමය ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ. භෞතිකමය ශක්තියක් අවශ්‍ය වෙන්නේ එහෙම නැත්නම් ආලෝකයක් අවශ්‍ය වෙන්නේ සංඛාරයට ඊතරම්ම බැඳිලා අපි වෙරිලා ගැටිලා ඉන්න නිසා තමයි අපිට ඒක ඕන වෙන්නේ. ඊළඟට ප්‍රශ්නයක් අහනවා මෙහෙම. හිතට ශනේකින්ම මේ ශනේකින් ඈත දුරට ගමන් කරන්න පුළුවන් කියන කතාව. අපට ලංකාව ගැන සිතූ පමණින් සිත ගමන් කිරීමක් සිදු වෙනවාද? එය සිතුවිල්ල වෙනස් වීමක් පමණක් නොවේද? හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. තාමත් ගැඹුරු ප්‍රශ්නයක්. තේරුණාද ප්‍රශ්නය? ලංකාව උදාහරණයක් අහලා තියෙන ප්‍රශ්නේ එහෙමයි. ලංකාව ගැන සිතූ පමණින් සිත ලංකාවට ගමන් කරනවාද? එහෙම නැත්නම් සිතුවිල්ල වෙනස් වීමක් විතරද වෙන්නේ? දැන් මෙතනදි කියන්න ඕන මේ දුරං ගමං ඒක චරං අසරීරං ගුහාසයන් යේ චිත්තං සංයමෙස්සන්ති මොක්ඛන්ති මාර බන්ධනං. බුදුහාඳුරෝමයි කිව්වේ. දුරං ගමං ඒක චරං. මේ සිත දුර ගමන් යනවා. දුරං ගමන් ඒක චරං. සිතේ ස්වභාව ටිකක් මේ කතා කරන්නේ. ඒක චරං. තනිවම හැසිරෙනවා. අසරීරං තව ස්වභාවයක් සිතේ. ශරීරයක් නැතුව. ගුහාසයන් සිත කොහෙද වාසය කරන්නේ? ගුහාවක. ඒ ගුහාව මොකක්ද කියන එක ඔයත් තේරුම් ගන්න ඕන. දුර ගමන් යනවා, ඒ වගේම තනිව හැසිරෙනවා, ශරීරයක් නැහැ, සිටින්නේ ගුහාවක් ආශ්‍රය කරගෙනයි. අපි පින්දෙනකොට හෝ අපි යමක් හිතනකොට අතීතයට යනකොට අතීතේ එකක් සිහිපත් කරනකොට අපේ සිත එතෙන්ට යනවාද? එහෙම නැත්නම් චිත්ත පරිවර්තනයක්ද සිතුවිල්ලක පරිවර්තනයක්ද වෙන්නේ? ඇත්තටම සිත ගමන් කරන්නේ නැත. සිතුවිල්ල මෙනෙහි කිරීම තුලින් තමයි සිතුවිල්ලට සිත ගමන් කිරීමක් වෙන්නේ. ඔයත්ෝ ගියා නම් දැන් ඔයත් පැයකට පෙර ගෙදර හිටියේ. පැයකට නේ පැය 3-4කට පෙර ගෙදර හිටියේ නේද? දැන් ගෙදරට යනවා. එහෙම නැත්නම් වෙන රටකට ගියා කියමුකෝ ඒ රටේ එතෙන්ට දැන් යනවා සිතෙන්. ඒ යන්නේ ඇත්තටම එතෙන්ට මේ සිත ගිහින් තියනවද දැන්? එතෙන්ට මේ සිත ගිහිල්ලා නැහැ. මේ සිත ගියේ අතීතයේ දැක්ක රූපයටයිනේ. අතීතයේ දැක්ක රූපයටයි. මොකද අතීතයේ දැක්ක රූපයේ සිත තුල තැම්පත් වුණා. මෙනෙහි කිරීම තුලින් සිත ගියේ ඒ රූපයටයි. එතෙන්ට ගියා නම් අද එදා දැක්ක රූපේ නෙමෙයි අද උතන තියෙනවා ඇත්තේ. සමහර විට මම යනවා අපි කියමු වෙන රටකට ගියා කියලා. මේට අවුරුදු 2කට උඩදී වෙන රටක අපි කියමු යම් කිසි තැනකට ගියා කියලා. දැන් මම මෙතන ඉඳන් ඒක කල්පනා කරනකොට මගේ හිත ගියා එතෙන්ට. සමහර විට එතන මේ වෙනකොට වෙනස් වෙලා තියන්න පුළුවන්. නමුත් මම දකින්නේ වෙනසද නැත්නම් ඉදා දැකපු රූපේද? අන්න එහෙමනම් දැන් තේරුම් ගන්න හිත යන්නේ අතීත රූපයට පමණයි. ඒ කියන්නේ හිත තුලම තැම්පත් වෙච්ච දෙය ආවර්ජනය කිරීමෙන් ගැනීමක් පමණයි කරන්නේ. සිත ගියා නම් එතෙන්ට අපි දකින්න ඕනේ වෙන රූපයක්. අතීත රූපේ නෙමෙයි දකින්න ඕනේ සිත ගියා නම් එතෙන්ට. රජතුමා අහුවා නේද මෙනෙහි කිරීමද අතීතයට යන්නේ අතීත රූප ගන්න මෙනෙහි කිරීමෙන්ද චිත්තයෙන්ද? මෙනෙහි කිරීමෙන්. චිත්තේ තුල අර කියන රූප අතීත රූප ඔක්කොම තැම්පත් වෙලා තියෙනවා. ඒ රූපය ගන්නේ මෙනෙහි කිරීම තුලින්. හැබැයි වර්තමාන ස්වරූපේ නම් නෙමෙයි ඒකේ දකින්නේ. මේට අවුරුදු ගානකට ඊයේ හෝ දැක්ක දේ විතරයි අපිට හිතෙන් දකින්න පුළුවන්. දැන් අද අපි ලංකාවට ගියොත් ඔයත් ආවේ අවුරුදු 20කට පෙර නම් මේ රටට ඔයත්න්ගේ රූපේ තියෙන්නේ එදා 20කට කලින් දැක්ක රූපයයි හිතේ තියෙන්නේ. අද ස්වරූපේ කොහොමවත් නැහැ. අත්දැකීම් ගොඩක් තමයි දකින්නේ.
අත්දැකීම් ගොඩක් තමයි දකින්නේ. ඕක මහායාන දර්ශනයේදී කියනවා ආලේ විඥානය කියලා. විඥානයේ කොටස් 5කින් විතර පෙන්නනවා. එතකොට ඒ යාලාගේ පරමාර්ථයෙන්ම පෙන්වන්නේ බලවත්ම විඥානය හැටියට ආලේ විඥානයේ තුල සංසාරයට ආපු දවසේ ඉඳන් සිතුවිලි දාමේ තැම්පත් වෙන ස්ටෝ එකක් නැත්නම් ගබඩාවක් කියලා කියනවා ඒකට. ආලේ විඥානයට. ඒකෙන් තමයි මතක් කර අපිට දෙන්නේ. හරියට හાર્ඩ් එකේ තැම්පත් කරපු ඒවා මෙමරියට ගන්නවා වගේ. අර එකේ data දින්නට පස්සේ අපි මෙමරියට අරගෙන තියාගෙන අපි වැඩ ගන්නවානේ. සිත නෙමෙයි එතකොට අපේ සිත තුළ තැම්පත් වෙච්ච අතීත රූප වලට තමයි සිත ගමන් කරන්නේ. කවුරු හරි කෙනෙක් කියනවා නෑ සිතමයි යන්නේ කියලා. එහෙමනම් අපි දැකිය යුත්තේ වර්තමාන තත්වයයි ඒ රූපේ අතීත තත්වය නෙමෙයි. තේරෙනවනේ? තරපේ දුන්නේ අපි දැන් අතීතේ දෙයක් දැක්කම නේද? ඒක නම් කියන විදිහට අපි දැන් හිතන්නේ කොහොමද? දැන් මේ වගේ වෙයි කියලා ඒක හිතට හිතන දෙයක්ද? මේ වගේ වෙයි කියලා කියන්නේ මොකද්ද මොනවද? හිතනවා දැන් අපි දැන් කොහේ හරි හිතනකොට අතීත දෙයක් නෙමෙයි අපි හිතන්නේ. අනාගත දැන් හිතනකොට මෙහෙම වෙයි කියලා ඒක හිතන්නේ අපි හිතන්නේ අතීතයේ අපි හිතේ හදාගත්ත දෙයක් ආශ්‍රය කරගෙන ඒ මෙසේ වෙයි කියන පදනමේ ඉඳගෙන. ඒ මෙසේ වෙයි. නැතුව එකපාරටම අපිට කිසිම දෙයක් නැතුව සිතුවිල්ල පහළ වෙන්නේ නැහැ මෙසේ වෙයි කියලා. මොකක් හෝ දැකපු අත්දැකීමක් හෝ හිතට ආපු සිතුවිල්ලක් හෝ උපකරණයක් දැක්ක දෙයක් තමයි මෙසේ වෙයි. ලංකාවේ ජනාධිපති සිටිනවා ඒ ලබන අවුරුද්දේදී ආ වෙනස් වෙයි. ඒ මොකද හිටපු කෙනෙක් ආශ්‍රය කරගෙනයි ඒක හිතන්නේ. යම් කිසි එකක් ආශ්‍රය කරගෙන තමයි ඒකට කියනවා ඉන්ටර්ඩිපෙන්ඩන්ට් කියලා නේ. එහෙමද? තොරවන්න අපිට හිත ගමන් කරනවා කියන එක බොරුද එතකොට? නෑ හිත ගමන් කරනවා. දැන් මෙහෙම හිත ගමන් කරන්නේ. හිත ගමන් කරනවා කියලා කියන්නේ දැන් ඔන්න කවුරු හරි යමක් කියනවා. කවුරු හරි යමක් කතා කරනවා. කවුරු හරි යමක් කියනකොට අපේ හිත යන්නේ නැද්ද එතෙන්ට? ගෙදර දැන් ඔන්න මේ අර අතෙන්ට හොරෙක් ඇවිල්ලා ඉන්නවා කියනකොට අපේ හිතෙන්ට හිත යන්නේ නැද්ද? ඒක අපේ අත්දැකීමක් නෙමෙයි. කවුරු හරි කියනකොට අපේ හිත යනවා. ඒ වගේම අතීත දේවල් ආශ්‍රය කරගෙන අපේ හිතෙත් යනවා. ගියා නේද? අවුරුදු 20කින් දැක්ක ලංකාවට අපි ගියා නේද? ඒ අවුරුදු 20 අපි ගියේ. අතීතේ අපි ගියේ. වර්තමානයේ නෙමෙයි. එතෙන්ට හිත ගියා ගමන් කළා. දැන් අනාගතයටත් අපේ හිත යවන්න පුළුවන්. අනාගතේ යම් කිසි දෙයක් කියනකොට අතනින් මෙහෙම රටේ සංවර්ධනයක් වෙයි මෙහෙම අතන ලස්සන මේ බිල්ඩින් එකක් හදයි කියනකොට අපේ හිතේ තැන් වලට ගිහිල්ලා අපි මවාගෙන සිතුවිලි චිත්‍ර මවාගෙන ඒ තැන් වල ඇත්තටම කියනවා නම් මේ පේන මේ සිත ගමන් කිරීම නෙමෙයි සිතුවිලි වල හිත සැරිසැරීමක් වෙන්නේ. සිතුවිලි වල හිත සැරිසැරීමක් වෙන්නේ. සිතුවිලි චිත්‍රවල හිත සැරිසැරීමක් තමයි වෙන්නේ. ලොකු ප්‍රශ්න බැරෑරුම් ප්‍රශ්න ටිකක් මෙතන තියෙන්නේ මේ. ඒකයි. ඒක ඇවිල්ලා ශක්තියක් කියලා හිතන්න. ශක්තියක් පමණයි. ඊපස්සේ ප්‍රශ්නයක් අහනවා අම්මා කී විට සිතුවිලි 3ක් පැන නගින්නේද නැතිනම් ඕනෑම ශබ්දධ්වනියක් සිතේ ගබඩා වී ඇති සිතුවිල්ලක් නැවත ඉස්මතු වෙන්නේද? දැන් අම්මා කියනකොට සිත් 3ක් උපදිනවද? එහෙම නැත්නම් අර හිතේ අම්මා කියපු රූපය හිතේ ශබ්දය ඇඳිලා ඕකද මතුවෙන්නේ කියන එකයි මේ අහන්නේ. ඇත්තටම සිතේ ඇඳිච්ච රූපය උනත් අම්මා කියන්න එතන අකුරු 3ක්ම පාවිච්චි වුණා. අපි කියමු සිතේ ඇඳුණා කියලා શબ્දයක් වශයෙන් සිතේ ඇඳිලා තියෙනවා. ගබඩා වෙලා තියෙනවා. ඒක කියන්න හරි අපට අක්ෂර 3ක් තියෙනවා. මේ අක්ෂර 3ම එකම සිතකින් උපදින්නේ නැහැ. මේ අක්ෂර 3ට සිත් 3ක්ම උපදින්න ඕන. බුදුහාමුදුරු දේශනා කරනවා සිතක් උපදිනවා, පවතිනවා, නැති වෙනවා. නැති වුණාට පස්සේ ආය ඇති වෙන්නේ අලුත් සිතක්.
උපදිනවා, පවතිනවා, නැති වෙනවා. එහෙම තමයි සිතක ස්වභාවය. අයන්නට උපදිච්ච සිතමද අල් මයන්නට තියෙන්නේ නෑ, විනාශ දෙක. මායන්නට තියෙන්නේ අල් මයන්න ඉපදිච්ච සිතමද නැත්තුණා. එහෙනම් මොන තරම් ප්‍රබලද සිත කියන එක ඔයත් තේරුම් ගන්න පුළුවන්. ඉතාමත් වේගයෙන් ලහු පරිවර්තතාවයට පත් වෙනවද කියලා. සිත මොන තරම් වේගයකින් පෙරලෙනවද කියලා. නමුත් අම්මා කියන එක අපි කියලාත් ඉවරයි. ඒ වෙනකොට සිත් තුනක් ඉපදිලා නැති වෙලාත් ඉවරයි. මොන තරම් වේගවත්ද කියලා බලන්න සිතේ. මතක තියාගන්න. හැබැයි අම්මා කියන වචනය අපේ සිතේ ඇඳිලා තියෙනවා තමයි. ඒ ඇඳිච්ච නිසා අපි අම්මා කියන එක අඳුනගත්තා මේ සිතෙන්. නමුත් සිත් තුනක් පහළ වුණා. දැන් අපිට බැරි වෙලාවත් දෙනවා මේ මොනවද අපබ්‍රංශ. අපබ්‍රංශ කියලා භාෂාවක් තියෙනවනේ ඉන්දියාවේ. ඒ භාෂාවේ අක්ෂර ටික දුන්නොත් එම අපිට දන්නවද? දැන් දෙමළෙන් ලියලා අකුරක් දුන්නොත් එම අපි ගන්නවා මෙන්න මේක දෙමළෙන්. මේ මොකද්ද මේ අකුර කියලා අහුවොත් ඔයත්තන්ට කියන්න පුළුවන්ද? කියන්න බෑනේ. මේක මම දන්න නිසා මං කියනවා රා. රායන්න. එහෙම නැත්නම් මේ රූපය දැක්කට ඔයත්තන්ට පුළුවන් වුණාද මේක අඳුන ගන්න? බෑ. එහෙමනම් අඳුනනවා දැනගන්නවා කියලා කියන්නේ සිතේ තැම්පත් වෙච්ච දැනගත්ත දෙයක්ම විතරයි. දෙයක්ම විතරයි. ඒක තමයි අපි දැක්ක ගමන් මම දැනගත්තා කියලා කියන්නේ පෙර දැනගත්ත දෙයක් විතරමයි අපිට දැනගන්න පුළුවන්. අලුතෙන් ගොඩාක් දැක්කට අපි නිකම්ම රූප ගොඩක් විතරයි අපි දන්නේ මොනවද කියලා. අපේ හිතේ යම් තරමකට තැම්පත් වෙච්ච ඒවා අර්ථ සහිතව තැම්පත් වෙච්ච ඒවා විතරයි අපි ඒක දැක්ක ගමන් අඳුනගන්නේ. මේක කොස් ගහ, මේක පොල් ගහ. අඳුනගන්නේ අපි ඒක දන්නවා. නමුත් වෙන රටකට ගිහිල්ලා අමුතු ගහක් දැක්කොත් අපි දන්නවද? අපිට කියන්න පුළුවන්ද? බෑ. අපි දන්නේ නැහැ. ඒකේ අර්ථයක් දන්නේ නැහැ. කෙනෙක් කිව්වොත් මේක මෙහෙමයි කියලා අපි ඒක හිතේ තැම්පත් කරගන්නවා, ගබඩා කරගන්නවා. ජීවිතේට ඒක ඩිලීට් වෙන්නේ නැහැ. ඒක හැමම තියෙනවා. ඒක මතක් වෙනවා. මෙනෙහි කිරීමෙන් අපි අර තැම්පත් වෙච්ච දේවල් අරගෙන ඒවට අර්ථ පමුණුවනවා. එහෙමයි. හරිද? එපමණයි ප්‍රශ්න අහලා තියෙන්නේ. එතකොට මේ සම්බන්ධව තියෙනවද මොනවා හරි ගැටලු තියෙනවද අහන්න? අපිට පේන්නේ. ඒක අපි දෙදෙනා අතර තියෙන සම්බන්ධතාවයක්. එයා මට පෙනෙන ස්වරූපයෙන් විතරයි ඉන්නේ. මගේ හිත එයා දකින්න සුදුසු වෙන්න ඕන. අනිත් අයට පේන්නේ නැහැ. දැන් බුදුහාමුදුරන්ට දෙවිවරු පේනවා. නමුත් අනිත් අයට පේන්නේ නැහැ. නමුත් ඇත්තටම දෙවිවරු ඉතින්ට ආවනේ. ඇත්තටම දෙවිවරු ආවා. එහෙමනම් අර හිතේ මායාවක් නෙමෙයි. දේව සංයුත්තේ කියලා එකක් තියෙනවනේ අපේ සූත්‍ර පිටකේ. දේව සංයුත්තේ තියෙන්නේ බුදුහාමුදුරු ගාවට දෙවිවරු ඇවිල්ලා සාකච්ඡා කරපු ඒවමයි. එතකොට බුදුහාමුදුරුත් එක්ක සාකච්ඡා කරන අනිත් රහතන් වහන්සේලා අනිත් කවුරුවත් දකින්නේ නැහැ. බුදුහාමුදුරු විතරයි දකින්නේ. ඉතින් ඒකෙන් අපිට කියන්න පුළුවන්ද නෑ මගේ සිතේ මැවීමක් විතරයි කියන්න බෑ. දෙවිවරු ඇවිත් තියෙනවා. නමුත් අපිට ඒක පේන්නේ නෑ. මේ දෙන්න අතර සම්බන්ධතාවය විතරයි. අවුරුදු 20ක් 25ක් මැරිච්ච කෙනෙක් වුණත් ඒතර අම්මනේ මේ පේන්නේ ඒතර යාට මිදිලා නෑ මිදිලා නෑ. ඕකෙදි වෙන්නේ මිය ගියපු අය සමහර විට ආත්ම ගණන් ඉන්නවා. ඒ විදිහට උප්පත්තිය ලබා ගන්න බැරුව අන්තරා භවික අවස්ථාවේ ඔය දැන් අද කතා කරන ඔය විදිහට නම් භූතයෝ කියලා කියනවා. ඒ නන්දීලා කතා කියනවා. ඔය මොන නම දුන්නත් කියන්නේ එකම දෙයකට තමයි ඔය කියන්නේ. මෙතනින් ඉවත් වෙලා කියපු යම්කිසි නාම ධර්ම ශක්තියක්. ඒ ශක්තියට විවිධ නම් දීලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ කවත්තා කියනවා මහණෙනි මේ මගේ පාත්‍රයට ඉන්දියාවේ අය වෙන විවිධ නම් දෙනවා. පත්ත කියනවා නොයෙකුත් දේවල් කියනවා. නමුත් එකම වස්තුවක්.
භාෂාවලින් බලන්න. පෑනට භාෂාවලින් ගත්තොත් මේ විවිධ වචන නේද? නමුත් එකම වස්තුව. ඒ නිසා මෙතනින් ගියපු යම් ශක්තියකට ඔය භූත, ගන්ධබ්බ, විඥාන, මොනවා හරි කියනවා. ඒ කියන්නේ එකම වස්තුවකට. ඒක පවතින්න පුළුවන් අවුරුදු 60 70ක් වුණත් ඉන්න පුළුවන්. ඒ උප්පත්තිය ලබා ගන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක සත්‍ය කතාවක්. බුදුහාමුදුරුවෝ ඒක පෙන්නලා දෙන ඔය වච්චගොත්ත සූත්‍රයේදී බුදුහාමුදුරුවෝ ඒක පැහැදිලිවම පෙන්නලා දෙනවා. අර ගෙවල් දෙකකින් මාරු වෙන ස්වરૂපය. මේ ගෙදරින් අර ගෙදරට මාරු වෙනවා, ඒකෙන් තව ගෙදරකට මාරු වෙනවා, අතරමැද ඉන්නවා හිටගෙන විවේක. අන්න ඒ කියන ස්වરૂපයෙන් බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙනවා. එහෙම මරිච්ච අය උප්පත්තියක් ලබන්නේ නැතුව අතරමැදි භවයක ඕනතරම් කාලයක් කර්මානුරූපව ඉන්න පුළුවන්. අම්බුදෙන් අර අම්මා කියන වචනේ කෙනෙක් උච්චාරණය කරන බොහොම දයාබර විදියට. එතකොට අපිට ඇත්තටම අපිට හිතුව අම්මා මතක් වෙනවා. ඔව්. තව කෙනෙක් කෙඳි ගන්න ස්වරූපයෙන් කිව්වොත් අපිට අම්මා නෙමෙයි 100ට කවුරු හරි මේ රෝගාතුර වෙච්ච පුද්ගලෙක්. ඔව්. ඒ නිසා ශබ්ද ධ්වනිය නේද මේ හිතවිල්ල ඇති කරන්නේ. ඒ කිව්වේ දැන් ආදරයෙන් කිව්වොත් එම අම්මා කියලා. කවුරු කියනවා ඇහුනොත් එහෙම අම්මා කියලා අවර දරුවෙක් අම්මකට කතා කරනවා. ඒකට අපිටත් කල්පනා වෙනවා අම්මා ගැන. හරි. නිකන් අමාරුවෙන් කෑගොත් අම්මා. අපිට ලෙඩෙක් ගැන තමයි අපිට කල්පනා කරන්නේ. නිකෝ අම්මෝ කියලා කියනවා. අන්න ඒ වගේ. එතකොට මේ බය වුණා. තවත් පැත්තකින් කතා කරපුවාම වෙනත් වචන දාලා කියනවා word abuse word over දාලා කියනවා. බනිනකොටත් කියන. එතකොට එන්නේ වෙන රූපයක්. එතකොට අම්මා නෙමෙයි යන්නේ. නමුත් ඒ අම්මා ගැන නෙමෙයි එතකොට හිතෙන්නේ. අර අම්මා කියනකොට හිතන ආදරයෙන් සෙනෙහබර වතනින් කියනකොට අපේ අම්මා මතක් වෙනවා. බයිනකොට කියන ඒ වචනේම තමයි බයිනකොටත් පාවිච්චි කරන්නේ. නමුත් ඒකෙන් කියන්නේ අම්මා තමයි. නමුත් අපිට එන්නේ විවිධ හැඟීම්. ශබ්ද ධ්වනිය අනුව අපි විවිධ හැඟීම් මවා ගන්නවා. නමුත් කිව්වේ අම්මා තමයි. අපිට ඒ වචනේ බයිනකොට ඒ අම්මා කියන වචනේ පාවිච්චි කරලා බයිනකොට අපිටයි කේන්තියක් ඉන්නේ. මගේ අම්මටනේ බැන්නේ මේ. ඔයත්තන්ගේ ගෙදර ඉන්න බල්ලා ගාවට ගිහිල්ලා දී බල්ලා යන්න කියලා සැරින් කතා කරන්නේ. ඌ දුවනවා පැත්තට බලන්න. ඔය දුවපිය බල්ලා කියන එක සැරින් කිව්වොත් ගොරෝසු වண்டிන් කිව්වොත් බල්ලා දුවනවා කෑ ගහගෙන. එතකොට ඒ බල්ලටම ළඟදී දී බල්ලා කිව්වොත් එම ළඟටම දුවගෙන යනවා. මේ එකම ශබ්දේ එනම් ඕක තේරුම් ගන්නේ ශබ්දයෙන් එයා වටහා ගන්නේ. මෙතනදී ශබ්දයෙන් විවිධ හැඟීම් මතු කරනවා. ඒ එකම වචනය ශබ්දයෙන් විවිධ හැඟීම් මතු කරනවා. විවිධ අය විවිධ විදියට ශබ්දයෙන් තේරුම් ගන්නවා. නමුත් ඒ අම්මා කියන වචනයේදී මෙතනදී ඇහුවේ අම්මා කියන වචනයේට සිතුවිලි එකක්ද උපදින්නේ නේද? එහෙම නේද අහලා තිබ්බේ. ඔව්. සිතුවිලි තුනක්ද උපදින්නේ කියලා. ඇත්තටම සිතුවිලි නෙමෙයි සිත් තුනක් උපදින්නේ. සිත් තුනක් උපදින අයන්නට එක සිතක්, අල්මයන්නට එක සිතක්, මායන්නට එක සිතක්. ඔය සිත් තුනම එක්කාසු වෙච්ච ගමන් ශබ්දයක් මතුවෙනවා. ඒ ශබ්දය අනුව අපි විවිධ හැඟීම් ඇති කර ගන්නවා. ඒක තමයි ශබ්දය අනුව විවිධ හැඟීම් මතු කර ගන්නවා. ඒ ශබ්දයට යොමු වෙන අක්ෂර වලට සිත් ඒ අක්ෂර ප්‍රමාණයට උපදිනවා. ඒක සමහර විට හොඳ අර්ථ වෙන්න පුළුවන්, නරක අර්ථ වෙන්න පුළුවන් උච්චාරණයේ අනුව. දැන් අපි ඉංග්‍රීසි ජාතිකයෙකුට අපි ගොඩාක් කුණුහරුප ටිකක් කියාගෙන යන්නේ යාගාවට ගිහිල්ලා අපේ භාෂාවෙන් තියෙන බැනගෙන යන්න එයා තේරුම් ගන්නවා අනිවාර්යෙන් මේ මිනිහා මට බයිනවා. ශබ්දය අනුව. වචන තේරිලාද නැහැ. ශබ්දය අනුව සහ ස්වරූපය අනුව. ඒ කුණුහරුප ටිකම ඊටමත් ලෙන්ගතුව කියාගෙන යන්නේ යාගාවට ගිහින්. එයා හිතන්නේ මේ මට මොනවා හරි කියනවා හායි කියයි යා. එහෙම කිව්වත් ශබ්දය අනුව විවිධ සිතුවිලි මවා ගන්න පුළුවන්. නමුත් ඒ ශබ්ද ඇති කිරීමට උපකාරී වුණ යම්කිසි
සංකේත ගොඩක් තියෙනවා නම් ඒවට සිත් ගොඩක් උපදිනවා. ඒකයි මෙතන සඳහන් කළේ. එහෙමනම් ඉතින් දැන් අද මේ පූජාව අවසන් කරනවා. ඊටම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් අපි මේ සම්බුද්ධ පූජාව බුදුරජාණන් වහන්සේට පූජා කරලා මේ ධර්ම සාකච්ඡාව සිද්ධ කරලා සිද්ධ කරගත්තා වූ සියලු පුණ්‍ය සම්භාර ධර්මයන් අපෝ ලෝක ශාසනය ආරක්ෂා කරන සියලු දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. අප සෑම දිනකටත් මෙලොව වශයෙන් නිදුක් නිරෝගී භාවය උදා වේවා. සියලු සත්වයෝ සුවපත් වේවා, නිදුක් වේවා, දීර්ඝායු සම්පන්නිය ලබා ගනිත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන ඒ අත්ංගේ අප සෑම දිනාගේ භවගාමී ජීවිතය අත්හිටුවා ගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා සාදු